අයිබෝවන් අද දෙරන බික් ෆෝකස් සමඟ ඔබ සජීවී එකතු වෙන්න අද දෙන්න 24 අපේ ප්‍රවෘතිනාලිකාවෙත් එක්කම් ෆේස්බුක් ලයිව් ඔස්සේ ඔබට සජීවී බලන්නට පුළුවන් වැඩසටහන. ඔබ දන්නවා බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශයන් හැරෙන්නට දිවයිනේ සියලුම පාසල් විවෘත වන බව සඳහන් කර සිටියා අධ්‍යාපන අමාත්‍යාංශය. යනුව හෙට උදේ ඉඳලා දරුවෝ සයන කාලයකට පස්සේ ඉස්කෝලේ යනවා ආපහු පාරක්. හැබැයි අම්මලා සූදානම්ද, ගුරුවරු සූදානම්ද, විදුහල්පතිවරු සූදානම්ද? ප්‍රශ්නයක් තියෙනවා විවිධ මිශ්‍ර අදහස් තමයි පළ කෙරෙන්නේ. ඊයේ දවසේ අපි අවස්ථාව දුන්න වැඩසටහනේ වෘත්තීය සමිතිවලට ගුරු වෘත්තීය සමිතිවලට විදුහල්පති වෘත්තීය සමිතිවලට වෙනුවට මේ ස්ථානයේ අදහස් දක්වන්න. ඉතින් එහිදී තිබිච්ච අදහස් බොහොමයක් එක්ක අපි හිතුවා අද දවසේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න. ඒතකොට හෙට දරුවෝ යයිද නැද්ද පාසල් විවෘතව තිබුණත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ආරාධනා කරා ඒ හින්දා සම්බන්ධ වෙන්න කියලා අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාට මහාචාර්ය කපිල පෙරේරා මහතා අපත් සමග එකතු වෙන්නේ. ඔබට ප්‍රශ්න යොමු කරන්න පුළුවන් කියලා මතක් කරනවා. ආයිබෝන් ඔබ පිළිගන්න වැඩසටහන. ආයිබෝන්. ප්‍රශ්න තියෙනවා නම් ඔබට යොමු කරන්න පුළුවන් සජීවීව. එයත් මතක් කරනවා. ඔබ විදුහල්පතිවරු විශේෂම ගුරුවරු තමත් නොවිසඳුණු ප්‍රශ්න ඇති සමහරට චක්‍රලේඛ ඔබ අතටපත් වුණත් දැන් හෙට ඇත්තටම විවෘතුණෙන් පස්සේ බස්නාහිර පළාත හැරෙන්න හුදකලා කර ඇති ප්‍රදේශ හැරෙන්න ලේකම්තුමනි කොච්චර පාසල් සංඛ්‍යාවක් දිවයිනේ විවෘත වෙනවද? හෙට පාසල් 5637ක් මගේ මතක හැටියට විවෘත වෙන නියමිතයි 6 සිට 13 ශ්‍රේණි දක්වා. එතකොට ආසන්න වශයෙන් ගත්තම අපිට හිතන්න පුළුවන්ද දිවයිනේ ළමයි සංඛ්‍යාවත් එක ගත්තම පාසල් 10000කින් විතර මේ සියලු පාසල් වලින් කොච්චර විතර ප්‍රතිශතයක් දරුවෝ පැමිණේද කියලා කියන්නේ ලක්ෂ 30ක් 40ක් අතරේ කොච්චර විතර ප්‍රමාණයක් අපි හිතනවද පාසලට එයි කියලා? අපිට ඒක නිශ්චිතව කියන්න බෑ. මොකද මේ තියෙන සමාජ මාධ්‍ය දාලා ඔස්සේ එතකොට ඊයේ බිග් ෆෝකස් වැඩසටහනේ කතා කරපු ඒ කතාත් එක්කලා නමුත් මම මේ පිළිබඳව සූදානම සඳහා ඊයේ මේ බිග් ෆෝකස් වැඩසටහින්ද නෙමෙයි මම නිරන්තරයෙන්ම පළාත් අධ්‍යක්ෂවරුන් එක්ක කලාප අධ්‍යක්ෂවරුන් කොට්ටාස අධ්‍යක්ෂවරුන් අපේ ඉන්නවා. පළාත් අධ්‍යක්ෂවරු 9යි, කොට්ටාස අධ්‍යක්ෂවරු 312යි, කලාප අධ්‍යක්ෂවරු 98ක් ඉන්නවා. එතකොට ඇකි හැම සෑම අවස්ථාවකදී මේ පෙර සූදානම කියන එක දැන් මේ 20 වෙනිදා චක්‍රලේඛ ගහන්න ඉස්සෙල්ලා ඉඳලම අපි නියමිත තුනනේ 9 වෙනිදා පටන් ගන්නවා කියලා. ඒතර ඒ සූදානම තීච්ච නිසා මම නිරන්තරයෙන්ම ඔවුන් එක සම්බන්ධ වුණා. ඊයේ හවස සම්බන්ධ වෙලා එක එක පළාත් මට්ටමින් උදාහරණයක් ගත්තොත් උතුරෙන් ගත්තොත් එහෙම උතුරේ සියලුම ඔය කියන පාසල් 6 සිට 11 දක්වා විවෘත වෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ නැගෙනහිර පළාත ගත්තොත් පළාත් අධ්‍යක්ෂතුමා කිව්වේ පාසල් 5ක් ඇරෙන්න ඉතුරු ටිකේ දැනට සූදානම තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ බස්නාහිර පළාත ඉල්ලීමක් කරනවා නෝනිස් මහත්මයා පළාත් අධ්‍යක්ෂතුමා අපිටත් විවෘත කරන්න දෙන්න කියලා. එතකොට අපේ වයඹ පළාතේ පළාත් අධ්‍යක්ෂතුමා කිව්වේ අර ගරු ආණ්ඩුකාරතුමා කිව්ව විදිහට සමහර පාසල් එතන ප්‍රශ්න තියෙන නිසා විවෘත කරන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ විශේෂයෙන්ම කතා කරේ සබරගමු පළාතේ මේ පළාත් අධ්‍යක්ෂතුමා එතුමා කිව්වේ බස්නාහිර පළාතට මායිම් වෙන නිසා එතන මේ ප්‍රශ්න කීපයක් තියෙනවා කිව්වා. ඒ හැරෙන්න මධ්‍යම පළාත සම්පූර්ණයෙන්ම සූදානමක් තියෙනවා. ඊට පස්සේ උතුරු මැද පළාත තියෙනවා, දකුණු පළාත තියෙනවා, ඌව පළාත තියෙනවා. ඒවැ සියලුම විදිහට සූදානම් කියලා තමයි කිව්වේ. ඒක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු කියපු කතාව ඔබතුමා කියන්නේ. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු තමයි කිව්වේ. ඒතර දැන් එහෙම සූදානමක් තියෙනවා නම් ඔබතුමා විශ්වාස කරනවද අපේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවෝ ඉන්නවා, විශාල පිරිසක් ඉන්නවා. වෙනදා පාසල් විවෘත කරනවා කිව්වම අප්‍රේල් මාසේ 20 වෙනිදාන් 22 වෙනිදාන් පස්සේ ඔබතුමාලා පාසල් විවෘත කරනවා කිව්වම විස බීජ හරණය කරනවා ප්‍රාදේශීය සභාව ගිහිල්ලා පොලිසියෙන් යනවා බලනවා, ආදේශ සංගම් යනවා, ගුරුවරු වේලාස නැවිලා පන්ති කාමර සුද්ධ පවිත්‍ර කරනවා, පුටු මේස තියන්න ඕන විදිහ බලනවා. ඔය මොකක්වත් ඊයේ නම් අපිට පෙවුන්නේ නැහැ හැබැයි එතුමලා කිව්වට. ඊයේ පෙවුන්නේ නැතුණා කියන එක අපි මේකට මේ මාධ්‍යයට ගෙනහලා අර විදිහට සංදර්ශනයක් මොකක්වත් කරේ නැහැ මේ චතුරු මහත්මයා. ඊටම ස්තුතිවන්ත වෙන මේ ප්‍රශ්නේ ආපු එකට මොකද අපි කවුරුත් මේ රටවැසියෝ සියලුම දෙනා දැනගන්න ඕනේ අපස උසස් පෙළ විභාගයේ නොවැම්බර් 6 වෙනිදා ඉවර වෙනකොට තුන්වෙනි පාසල් වාරය ආරම්භ වෙන දින නියම කරලා තියුණා නොවැම්බර් මාසේ 9 වෙනිදාට. එතකොට ඒ සූදානම අපි ළඟ තිබුණා. එතකොට අපි අගෝස්තු මාසේ ඒ තිබිච්ච සූදානම තිබුණා. එතකොට ඒ සූදානමත් එක්ක අපි දිගටම කටයුතු කරා. එතකොට 9 වෙනිදා හැම දෙනාගේම මතය තිබුණා පාසල් විවෘත කරනවා කියන එක. ඔය කියන කටයුතු සූදානම් වෙමින් තිබුණා. 9 වෙනිදාට ඉස්සෙල්ලත්
ඒක කරගෙන තිබුණේ. නමුත් අවසාන මොහොතේදී අපිට සෞඛ්‍ය නිර්දේශාවේ මේක සති දෙකකින් කල් දාන්න ඊට පස්සේ 23 වෙනිදාට නැවත පාසල් ආරම්භ කරනවද නැද්ද කියන එක සෞඛ්‍ය නිර්දේශ දෙනවා කියලා කිව්වා. ඒ නිසා ඒ සූදානම එසේම තිබුණා. ඒ නිසා විශේෂ සූදානමක් කියලා දැන් ඊයට අදට ඒකෙත් ගැටලුවක් නැහැ. ඊයේ මම පරීක්ෂා කරා. මම අද හවස වෙනකොට සියලුම පළාත් අධ්‍යක්ෂවරුන්ට කිව්වා මේ පාසල් මොනවද ආරම්භ වෙන්නේ කියන එක අපිට සංඛ්‍යා ලේඛන දෙන්න කියලා. එතකොට හෙට උදේ වෙනකොට අපිට දැනගන්න පුළුවන් සත්‍ය තත්ත්වය මොකක්ද කියන එක. ඒ නිසා මේ සූදානම දිගටම තිබුණා. මම ඔබතුමාට කිව්වොත් එහෙම මේ සෞඛ්‍ය මේ උපදෙස් සංග්‍රහය තියෙනවනේ. මෙන්න මේ සමීප දසුන ලබා දෙන්න. ඔව්. මේ සෞඛ්‍ය සංග්‍රහයේ මේ පරිච්ඡේදයේ තියෙනවා අපි කොහොමද මේ චක්‍රලේඛේ තියෙනවා මේක 15/2020 මේක ඉදිරිපත් කරන්නේ අධ්‍යාපන ලේකම්තුමා. මේකේ තියෙනවා සියලුම කටයුතු අලුතෙන් කෙටි ප්‍රශ්නයක් ඔබතුමානේ. දැන් පාසල් වල කමිටු හදන්න කියලා ඔබතුමා නිර්දේශ දීලා තියෙනවා. එහෙමයි. එතකොට මේ කමිටු හදන්න ගිය බ්‍රහස්පතින්දා කියලා. එතකොට බ්‍රහස්පතින්දා හවස එන්නේ සිකුරාදා තියෙන සෙනසුරාදා අද ඉරිදා. එතකොට හෙට දවස වෙනකොට මේ කමිටු හදලා ඔබතුමා හිතනවාද පළාතේ MOHට එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට විදිහක් තියෙනවා කියලා හැම පාසලකම මේ කටයුතු අධීක්ෂණය කරන්න? ඒක මම පිළිගන්නවා. හැබැයි මේක අපි මේ කමිටුව කියන එක ගරු ඇමතිතුමා ඒ මාධ්‍යයට කියන්න ඉස්සෙල්ලා අපි මේ පිළිබඳ තීරණයකට හිටියේ. එතකොට මම පෞද්ගලිකව අපි හිතාගෙන හිටියේ නෑනේ අපිට බස්නාහිර පළාතේ ආරම්භ කරන්න නොදෙයි කියන එක. නමුත් මේ සියලුම විදුහල්පතිවරු ගෙන්නවා 1500 300 ගණක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ මාර්ගගත දුරස්ත Zoom එක හරහා තමයි මම ගෙන්න ගත්තේ. එතකොට මේක එකපාරට ගන්න බැරි නිසා මම ඒක දිස්ත්‍රික්ක 3ට ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය විදිහට සියලුම විදුහල්පතිවරු වෙන වෙනම ගෙනල්ලා දුරස්ථභාවයෙන් ඊට පස්සේ Zoom meeting එකක් තිබ්බා. Zoom meeting එකක් තිබ්බා. මේ සිකුරාදා නෙමෙයි ඉස්සෙල්ලා සිකුරාදා මගේ දිනේ මතක මට මතක හැටියට. එතකොට මේකට මේ ආවා සියලුම බස්නාහිර පළාතේ ඉන්න කලාප අධ්‍යක්ෂවරු මම හිතන්නේ 11ක් ඉන්නවා. කොට්ටාස අධ්‍යක්ෂවරු 38ක් ඉන්නවා. ඒ සියලු දෙනා කැඳෙව්වා. කැඳවලා මේ ගැන සාකච්ඡා කරා. මොකද නිරන්තරයෙන් සූදානම තිබුණා. මේ චක්‍රලේඛ අනුව කටයුතු කරන්නේ කොහොමද? දැන් මොනවා හරි අඩුපාඩු තියෙනවද? අපි මිලියන 460ක් දීලා තිබුණා අර මේ සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන්න. ඒ විදිහට තමයි ආරම්භ කරේ. මේකට අපි දැන් මොනවද කරන්න ඕනේ කියලා ඒ අනුව ඒ ඉල්ලීම් තිබුණා. එතකොට දුරස්ත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේකේ අඩුපාඩු තියෙනවද? විශේෂයෙන් අවධානය කරේ අපි අපොස සාමාන්‍ය පෙළ දරුවෝ ජනවාරි 18 වෙනිදා විභාගයට ගෙන්න ගැනීම තමයි සූදානම. එතකොට මේක පිළිබඳව මම ගත්තා මට දැනගන්න ඕනේ මේ විෂයන් 54ක් තියෙනවා. විෂයන් 54 තුල එක එක විෂය සඳහා ගණිතය ගමුකෝ. ඒ ගණිතේ මම මේක පෙන්නලා තියෙනවා. මේක අපේ තියෙනවා මේ ඒ ගණිතය සඳහා තියෙන ඒකක ගාන තියෙනවනේ. ඒ ඒකක කොච්චරක් ආවරණය කරලා තියෙනවද කියන එක අපිට සහතිකයක් වෙන්න ඕනේ දරුවගෙන්. අනිවාර්යයෙන්ම. එතකොට මම කිව්වා අපි මේක ක්‍රමවේද දෙකකට ගමු. හැම ශ්‍රේණියකම ශ්‍රේණි බාර ගුරුවරු ඉන්නවා. එතකොට 3,50,000ක් විතර දරුවෝ ඉන්නවා පළවෙනි පාරට කරන. එතකොට හැම පළාතකම පළාත් අධ්‍යක්ෂවරට කිව්වා ඒ උදුහල්පතින්ට කිව්වා අපි දානවා ඕගොල්ලන්ට පුරවන්න මේ ෆෝම් එකක් දානවා. පෝරමයක් දානවා. ඒකේ අපි කියමු මගේ මේ ජාතික හැඳුනුම් පත්‍රය දැම්මන් පස්සේ එතන එන මට ඕනම් පෙන්වන්නත් පුළුවන් උදාහරණයක් මේක තියෙන්නේ info.moe.gov.lk. ඕකට ඒ අදාළ ගුරුවරයාගේ හැඳුනුම් පත්‍රය අංකය දැම්මහම එයා මොන පාසලේ මොන විෂයන්ද කරන්න කියන එක එයාට පුළුවන් පුරවන්න. එතකොට මේකේ තියෙනවා එයා මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට කොච්චරක් ඒකක මේ බුද්ධ ආගම ගණිතය ඒ විදිහට කරාද ඕෆ්ලයින් ක්‍රමයට ඒ කියන්නේ නෝමල් සාමාන්‍ය විදිහට කරාද කියලා. ඒක අනුව ඒගොල්ලන්ගෙන් තහවුරු කරලා ගන්න ක්‍රමවේදයක් හැදුවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඒතකොට දැන් අපි කියමුකෝ කොළඹ ඉන්න දරුවෙකුට අපිට පුළුවන් වෙන්නේ නැති ඔන්ලයින් ඉගෙන ගන්න. නමුත් සමහර වෙලාවට ඒක කවර් කරලා නැතුව ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවෙක්. පැහැදිලිවම අන්න ඒක තමයි. ඒ විෂමතාවය පෙන්වනවද ඒ කියන්නේ ඔබතුමාලට දැන් ඒතකොට දැන් ඒක තමයි තොරතුරු අපිට තව සතියකින් අපිට ලැබෙනවා. එතකොට අපි කල්පනා කරේ මුලින්ම දැන් මේක මේ 23 වෙනිදා ආරම්භ කරනවාද කියන ඒ මතය තමයි හිටියේ. අපිට සෞඛ්‍ය නිර්දේශනකම් හිටියේ. එතකොට මේ සම්බන්ධයෙන් අපි ගත්තේ මොකද දැන් 18 වෙනිදා පටන් ගන්නකොට මොකද මට දුරකථන ඇමතුමාවනේ උසස් පෙළ එකත් මේක කල් දාන්න එක දරුවෙක් මට කතා කරනවා නුවරින්. එතකොට කණ්ඩායමක් සැලසුම් කරලා කතා කරනවා. මං පුතේ ඔයා කොහින්දද කතා කරන්නේ මේ බ්‍රහස්පතින්දා දවසක උදේ 10ට මම කතා කරන්නේ සර් නුවර ඉඳන්
අපිට මේ සිලබස් කව කරලා නැහැ ඒ ලෙවල් තියන්න එපා සර් කියලා. දැන් දිනවක් ඕන දාලා තියෙන්නේ. මං අහුව පුතුනේ ඔයා මේ අද මේ ඉස්කෝලේ ගියේ නැද්ද පුතේ කියලා. නෑ සර් කියලා කිව්වා. ඊට පස්සේ මං අහුව ඔයා කොයි ඉස්කෝලේද යන්නේ කියලා. මම ඉස්කෝල නම් මෙතන කියන්නේ නැහැ. ඊට පස්සේ මං අහුව පුතේ අම්මා මොනවාද කරන්න කියලා. අම්මා විදුහල්පතිනියක් කියලා කිව්වා. මං කිව්වා පුතේ අපි සමස්ත 3,62,000කට මේ විභාගේ තියන්න ඕනේ. ගොඩාක් පාන්සි වල දැන් දෙපාරක් කල් දාලා තුන්වෙනි පාර මේක තියන්න ඕනේ. මං අහුවා පුතේ ඔයා ඇත්තටම කතා කරන්නේ ඔයා ඉස්කෝලේ යන්න ඕනේනේ. මං අහුවා පුතා මොනවද කරන්නේ මේ පාර කියලා. මං බයෝ කරන්න කිව්වා. මං අහුවා පුතේ ඔයා බයෝ වලට මේ ඔයාත් මේ අමතර පන්ති යනවාද? ඔව් සර් කියලා කිව්වා. මං කිව්වා ඉස්කෝලේ යන්න එපේ පුතේ කතා කරන්න ඉස්සෙල්ලා කියලා කිව්වා. ඒතර මං අහුවා ඔයා මේ රසායන විද්‍යාව කරලා තියෙනවද? මං පොඩි ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ඔයා සූදානම් වෙලානේ තියෙන්නේ. දැන් ඔක්තෝබර් 12 මේක පටන් ගන්නවනේ. මං අහුවා වාතයේ අඩංගු සංඝටක ප්‍රතිශතය කියන්නකෝ මේ බයි වොලියුම් කියලා. ඉතින් මම ඒකට දීපු උත්තරේ පිළිබඳ කිසිම සෑහීමකටපත් වුණේ නැහැ. ඔබත් දන්නවා මාත් දන්නවා අපිත් ඉගෙන ගත්ත 121ක් තියෙනවා මේ ඔක්සිජන් 78ක් තියෙනවා නයිට්‍රජන්. එතකොට ක්‍රිප්ටන් ආගන් ඒක තියෙන 101යි දල වාෂ්පත් එක්ක. ඉතින් මෙයා 121ක් කියනවා අර 101ක් තියෙන. ඒකට මං කිව්වා පුතේ මීට වැඩිය හොඳට ඉගෙන ගන්න. ඒ නිසා පුතේ මං අම්මටත් කතා කරලා කියන්නම් විදුහල්පතිතුමාට කතා කරලා කියන්නම් ඔයා කලබල වෙන්න එපා. ඒ නිසා අපි මේ විභාගෙ තියන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ට නෙමෙයි පුතේ. මට ගොඩක් ඔයාලා මේ දුරකථන ආවා. ඇයි පුතා නෑ මං කතා කරන්නේ මේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි. නේ පුතා කිව්වේ මේ විෂය නිර්දේශය ආවරණය කළා නෑ කියලා. ඔන්න ඔය වගේ ගැටලුත් එක්ක මේ පන්නරයත් එක්ක අපි කල්පනා කරේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇත්තටම ගත්තොත් එහෙම මේකේ විෂය නිර්දේශ කොච්චර ආවරණය කරලා තියෙනවද කියන අපිට ක්‍රම දෙකක් තියෙනවනේ. ඉස්සෙල්ලා ගුරුවරුන්ගෙන් ගන්න ඕනේ. ගුරුවරුන්ගෙන් ගන්නකොට ඒක සනාථ කරගන්න ඕනේ දරුවගෙන්. දරුවා හුඟක් වෙලාවට තොරතුරු දෙන්න නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ක්‍රමවේදයට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනවාරි 18 විභාගේ තියෙනවා නම් ඔබතුමාලා ප්‍රශ්න පත්‍ර හදන්නේ අනිවාර්යෙන්ම මේ ගැන අධ්‍යයනයක් කරලා ඒ ආවරණය කරපු විෂය නිර්දේශයේ කොටසින් පමණයි. දැනට විෂය නිර්දේශය ආවරණය කරලා නැත්නම් අපිට කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අර Zoom meeting එකේදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමීගේ රෙකෝඩ් එක තියෙනවා. එතුමිය කිව්වේ අපි මාර්තු වෙනකොට මේක ඉවරයි. දැන් කරන්නේ පුනරීක්ෂණ. ඊට පස්සේ රාජකීය විද්‍යාලයේ අපි විදුහල්පතිතුමාලාට කතා කරනවා. ඒක එච්චරම ඒකේ අර Zoom එකේ පොඩි ප්‍රශ්න තිබුණා. ඉතින් මට එහෙම ප්‍රශ්න තියෙනවා නම් අධ්‍යාපන ලේකම් වෙලාවට Zoom meeting එකක් තියන්න කවර කලේද අර මේ කයිකාවල ඉන්න දරුවන්ට නෑ මම එතන ප්‍රශ්න මට වැලක් තියෙනවා තව මම ඔබතුමා මේ කතාව ඉතින් ඉහළට යනවා මම තොරතුරු තොරතුරු වෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගම්පහ රත්නාවලියේකේ විදුහල්පතිතුමිය කියන එක නෙවෙයිනේ අපිට ගන්න වෙන්නේ මොකද ප්‍රධාන පෙළේ නගරයක් ප්‍රධාන පාසලක් අපි පිළිගන්නවා නමුත් ඊට වඩා කොච්චර දුප්පත් දරුවෝ මේක ඔබතුමා ගාව අඩු ගානේ තියනවද ප්‍රතිශතාත්මකව මේ දරුවන්ට අන්තර්ජාලය සඳහා පිවිසීමට කොපමණ හැකියාවක් තියෙනවද කියලා අධ්‍යයනයක් කරලා තියෙනවද මේ ඔන්ලයින් කරන්න කියන්නේ ඉස්සෙල්ලා ඇත්තටම ගත්තොත් එහෙම මේකේ ගත්තොත් එහෙම මම ඔබතුමාට මේක පෙන්නුවොත් එහෙම කොවිඩ් වසංගත තත්ත්වයට යටතේ ඇතිවන නව බාධක හමුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය අඛණ්ඩව ඵලදායීව හා කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා අපි අධ්‍යයනයක් කරමින් ඉන්නේ. මේකේ මෙතන තියෙනවා අපි කොවිඩ් මේ වැඩපිළිවෙල 2020 මාර්තු මාසයේ ඉඳලා අගෝස්තු මාසය දක්වා පාසල් වසා ලැබු කාලය තුල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපි විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. එතකොට මේ විවිධ පාර්ශ්ව වලින් සිදු කරන වැඩසටහන් සෑම සිසුවෙකුටම ප්‍රවේශය තිබේද යන්න සහ එම වැඩසටහන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු හා අවශ්‍ය සාධන මට්ටම් වලට ළඟා කරවීමට ඵලදායීව යොදාගත හැකිද යන්න මූලික තොරතුරු විශ්ලේෂණය මේ විට සිදු කරමින් පවතිනවා. ඒක මේක කරන්නේ චතුර මහත්මයා මේක කරන්නේ අද මේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අනුමෝදනයේ 2020 වාර්තාවේ තියෙනවා ජූනි මාසයේ ළමුන් මිලියන 240ක් ඉන්නවා දැනටම දරිද්‍රාවෙන් පෙළෙන. නමුත් අවදානමක් තියෙනවා. ඒ කියන්නේ අනතුරු අඟවනවා ආසියාතු කලාපේ තව ළමයි මිලියන 120ක් මේ දරිද්‍රතාවයට පත් වෙනවා කියලා. එතකොට මේ දරිද්‍රතාවයට පත් වෙනවා. ඔය කියන මේ දුෂ්කර ප්‍රදේශ ගැන තමයි මම කතා කරන්නේ. අපි මේ කොළඹ ගත්තොත් එහෙම අපි කියමු මේ කැලණි පාලමේ මෙහා පැත්තේ තියෙනවා. ඔබත් මාත් අපි මේ පානදුර ඉඳලා මෙතෙන්ට මම ගිහිලා තිනවා වෙරළබඩගතට. ඒ පැල්පත් තියෙන මගේ පන්තියේත් ළමයි ආවා එතෙන්ට. එතකොට අපි කතා කරන්නේ මේ ළමයින්ට gedara වාතාවරණයක් තියනවද උපදේශනයක් නැතුව මේ වැඩේ කරන්නේ. ඒ නිසාම තමයි මේක කරන්නේ.
එතකොට ප්‍රතිශතාත්මක ගත්තොත් එහෙම මම මේ ගත්තොත් එහෙම මට කිව්වා මධ්‍යම පළාතේ පළාත් අධ්‍යක්ෂතුමා කිව්වා 146ක් තමයි මේක සාර්ථක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්ලයින් අධ්‍යාපනය කරන්න පුළුවන් 146කට විතරයි මධ්‍යම පළාතේ. මධ්‍යම පළාතේ. එතකොට උතුරු පළාතෙන් මට කිව්වා 30යි කියලා කිව්වා. සංඛ්‍යාත්මක එකපාරටම කටපාඩම නෑ. මේක මම දැන් සුමාන දෙකකට තුනකට ඉස්සෙල්ලා කතා කරේ. ඊට පස්සේ මං අනිත් සෑම පළාතකම ඇහුවා. මට ආරංචි දෙන්න නැගෙනහිරත් 130කට ආසන්න. නැගෙනහිර 133යි කියලා කිව්වා. ඒ විදිහට තියෙනකොට අපිට රජයක් විදිහට ඔබටත් මටත් අපි මෙතන ඉන්න මේ අධ්‍යාපනය ලබනනේ. එතකොට සැමට සාධාරණ සම අවස්ථා තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ වගේ වැඩපිළිවෙලකට අපි ඒ කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමය අපිට පිළිගන්න බෑනේ සාර්ථකයි කියලා. ඒ කියන්නේ මේකේ කරපු දේවල් සම්බන්ධයෙන් අපිට හොඳ දේවල් තිබුණට සම්පූර්ණයෙන්ම මේක අපිට පිළිගන්න බෑ කියන එක ඔබතුමා විශ්වාස කරනවා. මම ඒකට මේ විදිහට උත්තරයක් දෙන්නකෝ. ඒ කියන්නේ ඒ පැත්තට නැතුව මේ පැත්තට නැතුව උත්තරයක් දෙන්නකෝ. ප්‍රායෝගික මේකනේ. මොකද මම දකිනවා මේකේ හොඳ පැති ගොඩක් තියෙනවා. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ චතුර මහත්මයා අපි කියනවානේ දැන් ඔබත් මාත් දන්නවා මමත් පාරේ යනකොට කියනවා කොළඹ ප්‍රධාන ජනප්‍රිය පාසලක මේ ගුරුවරුගෙන් කියලා උපකාරක පන්ති ඇඩ්වර්ටයිස් කරනවා. එතකොට ඒ වගේ හොඳ මගේ ඉස්කෝලේ හිටියානේ මට තාම මතකයිනේ මගේ ඉස්කෝලේ උගන්වපු සර්ලා මට මතකයි. සිංහල ඉංග්‍රීසි හොඳට මතක තියෙනවා. මොකද හොඳට ආකර්ෂණීය ලෙස කරානේ. එතකොට මේ දක්ෂතාවය හැම දිනාටම නැහැ. මොකද ගුරුවරු ඉන්නවා ගුරු මෑණිවරු පියු ඉන්නවා 3 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ අතේ ඇඟිලි පහම එක වගේ නෑනේ. ඒ නිසා මං කල්පනා කරේ මේක වෙස්වලාගත් ආශිර්වාදයක් කියලා අපි අවසානයේ යනකොට අපි බලන්න පුළුවන් වෙනවනේ මේ මානව සම්පත ප්‍රශස්ත මානව සම්පතෙන් අර කයිකාවල විල්ගමු එතකොට වතුකරේ ඉන්න ඒ දරුවන්ට මේ හොඳම ආකර්ෂණීය ගුරුවරුන්ගෙන් මේක කරන්න දෙන. නමුත් අපි ඉන්නේ තාම ලෝකෙම ඉන්නේ පොඩි අවධියක. නමුත් අපි කාටවත් කියන්න බෑ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමේ මේක සාර්ථකයි කියලා. මොකද මම ගත්තොත් මගේ තාත්තා නෑනේ. තාත්තා මරුනේ අවුරුදු මට 3මාරේදී. නමුත් මගේ අම්මා ඉස්කෝලේට ගිහලා තින්නේ 2ේදී. නමුත් මට සියලුම මේ දේවල් ගුරුහරුකම් එතකොට සංවාදශීලීව ඊට පස්සේ මගේ සමවයසේ ඉන්න දරුවන්ගෙන් ඒකෙන් ගොඩක් පෝෂණයක් එනවා මේ මුහුණට මුහුණලා අධ්‍යාපනයේ පාසලක් තියෙන්න මේකනේ. ඒ කියන්නේ ගෙදරින් ලැබෙන්නේ නැති එක දරුවට එන්නේ පාසල් වටපිටාවෙන්. අනිවාර්යෙන් මොකද දරුවා බලාපොරොත්තු වෙනවා මගේ යාළුවොත් එක්ක මං සමවයසේනේ තියෙන්නේ අපි ගෙදර ගමුකෝ. ගෙදර මෙතන ගත්තොත් ගෙදර ප්‍රචණ්ඩත්වය තියෙනවා. මේකේ වාර්තාවේ හැටියට 100ට මේකේ අපේ අධ්‍යයනයේ හැටියට ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රූරත්වය සාමාන්‍ය අගයන්ට වඩා 140කින් වැඩි වෙලා තියෙනවා මාර්තු 16 ඉඳලා අප්‍රේල් 7 දක්වා. ඒකින් දරුවන් නොසලකා හැරීමට ලක්වීමේ දැඩි අවදානමද පෙන්වලා දෙනවා. මේ නිසා අවාසි සහගත කණ්ඩායම් වලට ඉගෙනුම් ප්‍රවේශ අවස්ථා වැඩි කිරීමේ අවශ්‍යතාවය අපි අනිවාර්යයෙන්ම රජයක් විදිහට අපි ගත යුතුයි. රජය කියලා කියන්නේ කවුද? ඔබත් මාත් ගෘහස්ත පවුල් සංඛ්‍යාවනේ. මමත් පියෙක් දරුවෝ දෙන්නෙක්ගේ. ඉතින් මමත් ඉස්කෝලේ ගියා ඒගොල්ලොත් එක නැවත. මගේ ඉස්කෝලේ මට ලැබිච්ච නැති දේවල් මම දන්නවා මෙතන. විශේෂයෙන්ම තියෙන්නේ ගුරුවරයාගේ තියෙන අර මාර්ගෝපදේශකත්වය. අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේක සමහර විට මගේ අර්ථකථනය පිළිබඳ ප්‍රශ්නයක් වෙනකොට අංක දෙවෙනි පැත්ත දෙන්න. ඔන්න බුදුනේ මල් මෙන්න මං ගියා. හැබැයි ඒකෙන් අපි බලනවද ලර්නින් අවුට්කම් එක අගීම ඒකෙන්නේ චතුර මහත්මයා අපිට අපි O level පාස් වෙනවා කියලා කියන්නේ අපිට පැවරුමක් දුන්නා කියලා කියන්නේ අන්න ඒක අම්මට තාත්තට කරන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට මම මහාචාර්යවරයෙක්නේ. මම මොරටු විශ්වවිද්‍යාලේ උපකුලපතිනේ හිටියේ. මේ තනතුරු පාරම්භානව නෙවෙයි. මම ඉගෙන ගත්තනේ. දැන් මිනිස්සු බලා ඉන්නෝනේ හරි. මෙයාගේ ළමයි දෙන්න ආයි නෑ හොඳටම ඉගෙන ගන්නවා කියන එක. ඒගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්තරයි මම ඉගෙන මෙතන කියන්න ඕනේ නෑ. නමුත් මට පුළුවන් වුණාද මගේ ළමයා මගෙන් ඉගෙන ගන්නවද? අපි කතා කරමුකෝ. මහාචාර්යවරයෙක් වෙලත් ඔබේ ළමයා ඔබෙන් ඉගෙන ගන්නවා කියලා මම හිතන්න බෑ. එහෙම හිතන්න බෑ. ඒක ඔබටත් මටත් පොදු ධර්මතාවය මේක. ඒ කියන්නේ මේ ගුරුවරයා කියන එක්කෙනා එයා අදහනවා එයා. ඒ කියන්නේ පාසලට යන්න ඕන වෙනම ඒ කතා කරන්න ඕන ඒ සංවාදේ ගොඩනගෙන්න ඕන. අනිවාර්යෙන්ම. නමුත් මම අහන්නේ ඔබතුමා මේ විදුහල්පතිවරු කතා කරා උපකාරක පන්ති ගුරුවරු ගැන කතා කරා. මම සතුටුයි ඔබතුමා විල්ගම ගැන කතා කරනකොට කයිකාවල ගැන කතා කරනකොට. නමුත් ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්යසාධක බලකාය ඔබතුමාලා උපදෙස් ගන්නේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහෙම නැත්නම් පන්ති උපකාරක පන්තිවර ගුරුවරුන්ගෙන් විතරයි. ඔබතුමාලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න ගුරු සංගම් ටිකට කතා කරන්නේ නෑ. අනිකුත් පිරිසට කතා කරන්නේ නෑ. උපකාරක පන්ති ගුරුවරු ටික ගෙනල්ලා ජනාධිපතිතුමත් එක්ක මීටින් එකේ ඒගොල්ලෝ සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්නවා. හරි මම මේකට මෙහෙම උත්තරයක් දෙනවා. ඊටම හොඳයි යහපු එක. ඊටම හොඳයි යහපු එක. මම කිසිම දෙයක් දැන් චතුර මහත්මයා ගත්තොත් එහෙම
මම කතා කරේ ගුරු සංගම් කියන්නේ කවුද? අපේ ඉන්න ගුරු මෑණිවරුන් පියවරුන් විවිධ අදහස් තියෙන ඒගොල්ලෝ නියෝජනය කරන උදවිය. එතකොට මම ඒගොල්ලොත් එක්ක කතා කරේ නැහැ කියමුකෝ ඍජුව. ඔබතුමා මේ කියන්නේ මේගොල්ලෝ දේශපාලනිකයි කියලානේ මේ විවිධ අදහස් තියෙනවා කියන එක ගුරු සංගම් කියලා ඉවරලා කියනකොට. ඇත්තටම ගත්තොත් එහෙනම් මම ඔය ඕන කෙනෙක්ගේ අදහසක් පිළිගන්නවා හිසනම. හැබැයි චතුර මහත්මයා මෙන්න මේ මූලික කාරණා සෑමට අධ්‍යාපනය දිය යුතුයි කියන එකේ මට දෙන්න මේ යෝජනාවලිය මේ විදිහට තමයි පාසල් කරන්න. මගේ අරමුණ තමයි අපෙත් ඔගෙත් අරමුණ තමයි මේ දරුවා පාසල තුළට ගෙනිය යා යුතුයි මේ අධ්‍යාපනයේ අපිට දෙන්න කියලා. එතකොට මම කියන්නේ මේක වැරදිද කියලා බලන්න. මේ සමස්ත ලංකාවේ ඉන්න ගුරුවරුන් සඳහා මට සම්බන්ධ කරගන්න පුළුවන් හොඳම ක්‍රමය මොකද්ද? ඒ පාසලේ විදුහල්පතිතුමා. එතකොට කොට්ටාස අධ්‍යක්ෂතුමා, කලාප අධ්‍යක්ෂතුමා. එතකොට මේ හරහානේ මේගොල්ලෝ එන්නේ. එතකොට මම කල්පනා කරේ ඔය කියන මේ ගුරු සංගම් වලට මට කියන්න තියෙන්නේ ඇත්තටම ඔබලා කතා කරන වගේම ඔබලා නියෝජනය කරන ඔබලාගේ පරපුර සඳහා පරපුරත් එක්ක තමයි මම මේ සංවාදය ඇති කරේ කියන එක. එතකොට කයිකාවල ගමුකෝ. කයිකාවල පාසල් 3ක් තියෙනවා. මම විදුහල්පතිතුමත් එක්ක කතා කරා මේ බදුල්ල යන ගමන්. එතකොට ඉස්කෝල දෙකක් තියෙනවා. කිව්වේ කොහොමද දන්නවද? සර් ඉස්කෝල දෙකක පහේ පන්තිය දක්වා තියෙන එකක 18යි අනිත් එක 12යිද කොයිද කොහේ හිටියේ. අනිත් එක තියෙනවා සාමාන්‍ය පෙළ. ඒතකොට සාමාන්‍ය පෙළ දක්වා මේ අවුරුද්දේ 11 දෙනෙක් ලියනවා. ඒගොල්ලන්ට CDM එකක්වත් නැහැ. ඒතකොට විල්ගමුව ගමුකෝ. විල්ගමුවත් එහෙමයි. ගුරු පුරප්පාඩු ගොඩක් තියෙනවා. නමුත් මේ ගුරු මෑණිවරුන් පියවරුන් ඊටාම කැපවීමෙන් දුක් විඳලා මේ වැඩේ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ඉල්ලීමට මම කන් දෙන්න එපාද? ඒගොල්ලෝ කියන්නේ අපේ ළමයින්ට උගන්වන්න අවස්ථාවක් පාසල මේ විදියට පටන් ගන්න. මේ විදියට පටන් ගන්න. ඉතින් මේ සංඛ්‍යාත්මකව මට ඉදිරිපත් කරන්න පුළුවන් ඔබතුමාගේ ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න. මම ප්‍රශ්නෙත් එක්කම දැන් දැනටමත් ඔබතුමා විදුහල්පතිවරු ගැන කතා කරනවා. විදුහල්පතිවරුන්ගේ සංගමය ඊයේ සඳහන් කළා අපි මේ කොවිඩ් පාලන ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වෙනවා කියලා. එහෙමනම් කවුද දැන් යොදවන්නේ? ඒ කියන්නේ ගුරු සංගම්ද? ගුරු සංගමයක විදුහල්පතිවරුන්ගේ සංගමය. මම මේ අපි කතා කරලා බලමු. ඇත්තටම මම විදුහල්පතිවරු මම ඔබතුමාට දෙන්නම් ඊයේ 2:00 ඉඳලා 4 වෙනකන් මම කරපු Zoom එකේ මම කතා කරා. මොකද මම මේවා ඉලක්ක කරගෙන මට තියෙන වගකීම තියෙන්නේ හෙට පාසල් සූදානම්ද මොනවා හරි අඩුපාඩු තියෙනවද අන්නේ කටයුතු සඳහා මේ විදුහල්පතිවරුන්ගේ එකපාරටම කරගන්න බෑනේ. මට විදුහල්පතිවරුන් මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් Zoom එකේ ඝන මේ සීමාවක් තියෙනවා. ඒතර මට දුවන්නත් බෑනේ. ඒ නිසා ඒගොල්ලෝ ගුරු සංගම් වුණත් මුළු ලංකාව පුරා දුවන්නේ නෑනේ ඇත්තටම. එතකොට මේ කටයුත්ත සම්බන්ධයෙන් තොරතුරු ගන්න ඕනේ කාගෙන්ද? ඒතර මම ඔබතුමාට දුන්නොත් ඒගොල්ලන්ගේ සූදානම ඒගොල්ලෝ කැමැත්තෙන් ඉන්නවා. මම දන්නේ විදුහල්පතිවරුන් මේ අකමැති කියලා කිව්වද කියන එක. ඒක අපි මේ කල්පනා කරලා බලමු. මට සාර්ථකත්වය අසාර්ථකත්වය පිළිබඳව අසාර්ථක වුණොත් තමයි වැටි තමයි නැගිටින්නේ මම. ඒ නිසා මේ සතිය අපි බලමු. ඒ නිසා මම කියන්නේ නෑ මම අහන්නේ මේ අසාර්ථකත්වය වැටි නැගිටින්න පුළුවන්. මේ පාසල් විවෘත කරන තීරණය අතරේ යම්කිසි ආකාරයක අහවල් පාසලේ පොකුර මේ පාසලේ පොකුර කියලා පොකුරක් මත වුණොත් මේ වගකීම කවුද ගන්නේ? අනිවාර්යෙන්ම මට ඒ වගකීම ගන්න වෙනවා රජ වෙනුවෙන්. ඒක කිසිම කතාවක් නැහැ. මේ වගකීමම තමයි පැහැදිලිව ශිෂ්‍යත්ව විභාගය සඳහා ගත්තෙත්. ඊට පස්සේ අපසු උසස් පෙළ සඳහා ගත්තෙත්. ඒ දෙකම ඔබ සාර්ථක වුණා. ඔබ හිතනවද හැබැයි ඒක ඇවිල්ලා මේ තිබිච්ච තත්වයක් නෙමෙයි. මේක ඇවිල්ලා පළවෙනි කොවිඩ් තිබිච්ච තත්වෙ නෙමෙයි මේ දැන් තියෙන්නේ. ඒක හරි. ඒක වෙනම කතාවක්. මම ඒක ගැන කියන්නේ මම ඒ කියන්නේ කෙනෙක්ට කියන්න පුළුවන් හරි කපිල පෙරේරා ලොක්කා වෙලා ඒක කරා. ඒක නිසා මේක එහෙම එකක් නෑ. මේ පිළිබඳ ගොඩක් සාකච්ඡා කරලා මම හරි කැමතියි. ඔය සියලු දෙනාට ගෞරව කරන දැන් අපේ ජෝසප් ස්ටාලින් මහත්තයා මම උදේ සුභාරතියට ගිහිල්ලා ආවට පස්සේ මට කතා කරා. මේ අපේ ලේකම්තුමායි අපිට බැරි මේ 11 12 13 විතරක් පටන් ගන්න එන්න ඒ නිදහස ඒ ප්‍රජාතන්ත්‍රවාදය මේ ඉසුරුපායෙන් ඔක්කොම තීරණය කරන්නේ නැතුව ඒ ඇත්තටම මගේ දරුවා විල්ගමුවේ නෙමෙයි ඉන්නේ. ඔබේ දරුවෝ විල්ගමුවේ නෙමෙයිනේ. විල්ගමුවේ තත්ත්වය දන්නේ ඒ දෙමව්පියෝ. මේ කමිටුව ගැන කතා කරොත් මේ චතුරු මහත්මයා මේ කමිටුව ගැන කිසි දෙයක් බය වෙන්න එපා. මේ කමිටුව දීලම තියෙන්නේ ඒක තමයි වඩා යෝග්‍ය. ඒ කියන්නේ අපි නියෝගයක් දෙනකොට මේ ක්‍රියාත්මක කරන අපි ඉසුරුපායෙන් තීරණය ගන්න නැතුව තමාගේ දරුවා යන පාසලේ තමා තමයි හොඳටම දන්නේ. ඒ දෙමව්පියා. පාසල් සංවර්ධන සමිතිය. ඒ ග්‍රාම සේවක. එතකොට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක
එතකොට පොලිසිය, එතකොට ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නියුත් අපේ ගරු ඇමතිතුමා මේක තීරණය ගත්තට පස්සේ දිලුම් අමෝඩගම ඇමතිතුමා කාමරයට ගෙනහැල්ලා මේ ප්‍රවාහන මේක ගැන ගොඩක් ප්‍රශ්න කළා. ඔබතුමා මාව ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රිල් කරනවා වගේ එතුමත් මේ ග්‍රිල් කරා මාවත් ග්‍රිල් කරනවා. අපේ සර් ඒ අහන්නේ මේ සූදානම් මොකද්ද කියලා තාවුරු කරගන්න. ඒ නිසා ඒ ටික කරනවා. නමුත් මම කියන්නේ මේ කමිටුව දාලා මේ කමිටුව රැස් වෙන්න බෑයි ඒවයි කියන එක නෙමෙයි. අපි ධනාත්මකව ඉදිරියට යන්න ඕනේ. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඕනම ගුරු සාංගමික ඕන මේ රටේ ඕන පුරවැසියෙක්ට දෙන්න යෝජනාවක්. ඒ යෝජනාව අපි ප්‍රායෝගිකද නැද්ද කියලා බලන්න ඕනේ. ඒ දෙමව්පියා දමාගේ දරුවා ඉන්න දෙමව්පියා ඒ පාසලේ වාතාවරණයක් තියෙනවද නැද්ද කියලා කිසිම ගැටලුවක් නැහැ. 13 පටන් ගන්නවද 11 පටන් ගන්නවද 12 පටන් ගන්නවද 6 පටන් ගන්නවද කියන ඒ තීරණය ඒ තියෙන විදිහට ඔය පොකුරු නැති වෙන විදිහට කරන්න ඕනයි කියන ඉල්ලීම සහ මා මේ අපිව මේකේ ආශිර්වාදයක් කරගන්න කියන නිසාම තමයි මේ ක්‍රියාවලිය අපේ ඇමතුමත් අපි සාකච්ඡා කරලා ඉදිරිපත් කරේ. ඒ නැතුව දැන් මේක මේ තියෙන චක්‍රලේ කියනවා මේ විදිහට ක්‍රියාත්මක කරලා සියලුම පාසල් මේ විදිහට එහෙම කරන්න බෑනේ. ඒතර මොකද මේ අපි දන්නවනේ මෙතන අනිවාර්යයෙන් මේක තීරණය ගන්න ඕනේ. කියන්නේ විදුහල්පති ඒ ස්ථානෙත් එක්ක විදුහල්පති කියනවනම් මට බෑ කියලා බෑ. හැබැයි එතුමාට පහසුකම් දීලා නැත්නම් අතසෝදන සබන් ටිකට දීලා නැත්නම් දියර දීලා නැත්නම් විස බීජනාශක පන්ති කාමරේ පිරිසිදු කාරක දීලා නැත්නම් කොහොමද පටන් ගන්නෙ? මෙන්න මේක බලන්නකෝ. හන්නේ මේ තමයි COVID-19 සඳහා අපි දීපු දේවල්. හන්නේ දීපු දේවල්. ඒ කියන්නේ දැනට අපි මේක තමයි වියදම. හැම පළාතකම දීලා තියෙනවා සියලුම පාසල් වලට. එතකොට එතන තියෙන පිරිවෙන් 870ක් තියෙනවා. ඊට පස්සේ ගුරු අභ්‍යාස විද්‍යාල දීලා තියෙනවා එක මේක අපිට සමීප දසුණකුත් ලබා දෙනවා. ඔව්. මිලියන 421ක් දීලා තියෙනවා මේ ජෙනරල් එඩියුකේෂන් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් කියන එකට. හරිනේ. ඊට පස්සේ අනිත් ඒවෙන් දීලා තියෙනවා මිලියන 59ක්. එතකොට මිලියන 480ක් දැනටම දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මොඩර්නයිසේෂන් එකේ මොනවද අදාළ වෙන්නේ? මේකට මොනවද කරන්න ඕනේ? මේක කරන්න තියෙන ජෙනරල් එඩියුකේෂන් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් එක තිබුණාට ඒකෙන් මේ සෞඛ්‍ය නිර්දේශ අපි මේ ඉදිරිපත් කරතු සෞඛ්‍ය නිර්දේශ. ඒ කියන්නේ අත්සෝදන දේවල් කරන්න. එතකොට ගිලන් කාමරයක් ඇති කරන්න. එතකොට ගිලන් කාමරේ ඔතන මිලියන කීයද ඔබතුමා කිව්වේ? එතන මිලියන 480ක් දීලා. මිලියන 480 එතකොට පාසල් 10000ක් අතර බෙදී යන්න ඕන. බෙදී යනවා සර්. ඒකේ තියෙන්නේ ඒකේ මේ විදිහට පැහැදිලිව තියෙනවා මොන විදිහටද කියන රූපය. එතකොට සාමාන්‍යයෙන් පාසලකට අවම වශයෙන් අවම පහසුකම් තියෙන පාසලට කීයක් විතර එනවද? ඔබතුමා ඔක අහන බව මම දන්නවා. ඊළඟට මේක බෙදුවා පස්සේ ඒක සරලයිනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. බෙදාගත්තා ඉතින් මම හිතේ ඒක බෙදා ගන්නවා. ටංගල බෙදාගත්තට පස්සේ මම මෙහෙම කියන්නම් අපේ රටේ තියෙනවා 500ට අඩු ශිෂ්‍ය සංඛ්‍යාව 500ට අඩු පාසල් තියෙනවා 77ක්. එතකොට මම කටපාඩමින් කිව්වොත් එහෙම මේ තොරතුරු මට දීලා තියෙන එකේ තියෙනවා 1468ක් තියෙනවා ළමයි 50ට අඩු පාසල්. 1498ක් තියෙනවා ළමයි 100ට අඩු පාසල්. එතකොට මේ ආදි වශයෙන් පාසල් සංඛ්‍යාත්මක ගත්තොත් අපි දීලා තියෙන මට මතක හැටියට 50ට අඩු පාසලකට දීලා තියෙනවා මොනවද තියෙන්න ඕනේ අවම පහසුකම් කියන එකට. ඒකට රුපියල් 30000ක් දීලා තියෙනවා. ඊළඟ කණ්ඩායමට 35000යි. ඒ ආදි වශයෙන් උපරිමය 110000 විදිහට දෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට රුපියල් 150000ක විතර ප්‍රමාණයක් ලැබෙනකොට 110000යි. 110000ක් ලැබෙනකොට 2000ට වැඩි. ඔව්. අවම පාසලකට තව ලැබෙනවා. ඒ කියන්නේ ළමයි 500 විතර සීමාවෙ ඉන්නවනම් රුපියල් 30000ක් ලැබෙනවා. ළමයි 50ට අඩු 30000යි 51 135යි 101 260,000යි 201 575,000යි ඔය විදිහට මේකේ නිකුත් කරපු ගයිඩ්ලයින් එකේ මෙහෙම තියෙනවා. ඊට අමතරව දැන් අලුත්ම තත්ත්වයට යටතේ මේක 11 මේක කරන්න දුන්නේ. අපි දැනට දීලා තියෙනවා මේ ඊට පස්සේ මේවා දීලා තියෙන්නේ අර ඒවා ස්ථාපිත කරන්න. නමුත් දැනට මේ තුන්වෙනි පාසල් වාරය ආරම්භ කිරීම සඳහා අපි දීලා තියෙනවා සැනිටයිසේෂන් විෂ බීජ හරණයට. එතකොට අත්සෝදන ඒ පහසුකම් සපයන්න පාසලට ඇතුල් වෙනකොට. එතකොට සික් රූම් එක කියන්නේ අර ගිලන් රූම් එක බෙඩ් සෙපරේට් ඒවා තමයි දීලා තියෙන්නේ. එතකොට මේ විදිහට දීලා තියෙනවා මේ ගිලන් කාමරේ දැනට අපි ආයි නැවත සල්ලි දීලා තියෙනවා මේ තව මිලියන 105ක්
මට මතක හැටියට මිලියන 105ක් වෙන්න එක පාසල් දීලා තිනවා. දැන් අලුතෙන් දෙනවා. මොකද දැන් අපි සිංක් ටික හදලා තියෙන්නේ. එතකොට ගිලන් කාමරේ හදලා තියෙන්නේ. දැන් ඕනේ ඒක টොප් අප් කරන්න. ඒ කියන්නේ විස බීජ හරණය මොනවාද කරන්න අර ඩෙස් පුටු ඒව කරගන්න. ඒවට අපි දෙතන බස්නාහිර පළාතට මිලියන 17 පාසල් තියෙනවා 1356ක ආරම්භ වුණ නැති නිසා ඒක දීලා නැහැ. නමුත් වෙන් කරලා තියෙනවා මිලියන 14.968ක්. එතකොට සමස්ත ඓක්‍ය මිලියන 105යි 812ක්. මේ වෙනකොටත් මේකෙන් 65ක් ගිය සිකුරාදා වෙනකොට දීලා තියෙනවා. ඒ කියන්නේ පාසල් වලට ලැබිලා ඉවරයි. ලැබිලා ඉවරයි. අපි කතා කරන්නේ දැන් මෙතනින් එහාට ඔබ බස්නාහිර පළාතේ ඉන්න ගුරු මහත්මීක් වෙන්න පුළුවන්. ඔබ යනවද බස්නාහිර පළාතෙන් එහාට ගැන්වීම් කටයුතු සඳහා? ඒතකොට දරුවෝ සියලු දෙනාට පාසල් එන්න කියනවාද? 1 සිට 5 දක්වා එතකොට ගුරුවරුනුත් පාසලට පැමිණිය යුතුද නැද්ද? දුර පළාත්වල අධ්‍යාපනය සඳහා යන ගුරුවරුන් කවදද පිට වෙන්න ඕන? එතකොට පාසල් තව තියෙන ප්‍රශ්න ගණනාවක් යොමු කළා තිනවා. මේ සියල්ල සජීවී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේර මහතාට යොමු කරන්න අපි සූදානම්ින් ඉන්නවා. මේ විරාමෙන් අනතුරුව. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේර මහතා සමග අපි සජීවීව එකතු වෙන්නේ. මෙතන මේ බලන් ඉන්න අය ඔබතුමාට ලේකම්තුමාට මේ ඇත්තටම බොරු කියලා මම හිතන්නේ නැහැ. ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිනවා. ප්‍රශ්න යොමු කරලා තිනවා. ඔය ලේකම්තුමා කියන කිසිම විදිය පහසුකමක් පාසල් වල නැහැ. සික් රූම් එකක් කියන එක කිසිම දුෂ්කර පාසලක නැහැ. එහෙම කියන කිසිම ප්ලෑන් එකක් අද වෙනකම් මේ ගොඩක් ඉස්කෝලවල නැහැ. ඉතින් එහෙම කියලා මේ කොළඹ ඉඳලා තීන්දුව ගන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම කැමති ඒකට මේ විදිහ උත්තරයක් දෙන්න. ඇත්තටම ගත්තොත් එහෙම අර විදිහටම මේ ඒ කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ බ්ලැන්කට් එකක් කියන්නේ නැතුව මෙන්න මේ තැන අඩුපාඩු තියෙනවා කියලා කියන්න. ඍජුවම ශනිකවම කරු ඇමතුමා ජනාධිපතිතුමා දීලා තියෙන උපදෙස් අනුව එතෙන්ටම ගිහිල්ලා ඒ වැඩේ කරන්න. කොහොමද ඔබතුමාට කියන්නේ ඔය කතාව? කියන්න පුළුවන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේ තියෙනවනේ 1998 ශනික අංකය තියෙනවා. නැත්නම් මගේ දුරකථනයත් ඒකට කිව්වොත් අනිවාර්යෙන් වැඩේ වෙනවද ඒක? ඒක හිර වෙනවා කියලා අධීක්ෂණය කරනවද ඒක? කරනවා. එතන ඉන්නවා අපේ ප්‍රසාද් මහත්තයා ඉන්නවා. ඒක බ්ලොක් වෙනවා කියලා කියන්නකො මට ඕන වෙලාවක දුරකථනයට වැඩිය හොඳයි මට දෙන්න මේ විද්‍යුත් මේ එකක් දෙන්න. ඊමේල් එකක්. විද්‍යුත් මගේ ලිපිනේ තියෙනවා ඔන්ලයින්. මම කියනවා නම් ඒක පහසුයි. ගුරුවරු ගොඩක් ඉන්නවා ප්‍රශ්න යොමු කරන්න හොතන. වෙබ් එකට ගියොත් එහෙම ඉංග්‍රීසියෙන් මම කියන්නම් secretary.education@moe.gov.lk. ඔකට විද්‍යුත් මේවා කියවන්න. එතකොට මේ ඒ ටික මං ශනිකව කරන්න. හොඳයි. ප්‍රශ්න කිහිපයක් කෙටියෙන් ගියොත් ඔබතුමා දැන් යම් විදිහකින් අපි හිතමු මගේ හිතේ කොනකවක්වත් නැහැම වෙන්න කියලා. හදිස්සියක්වත් එක් පාසලකට කොයි විදියකින් හරි දරුවෙක් කොවිඩ් ව්‍යාප්තියට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇති වුණා. එහෙම දරුවෙක් ආසාදිතයෙක්ගේ ආවා. එතකොට මේ පාසලේ වෛරස් පරීක්ෂාව සඳහා යොමු කරන ක්‍රමවේදය මොකද්ද? මේක හුදකලා කරනවා නම් ඒ පාසලේ දරුවෝ කොහොමද හුදකලා කරන්නේ? මොකද්ද ඒ ක්‍රමවේදය සඳහා තියෙන සූදානම අධ්‍යාපන අමාත්‍යාංශය? ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා පිටු අංක 12 මේක තියෙන පාසල් වේලාව තුලදී ශිෂ්‍යකෝ හෝ කාර්ය මණ්ඩලය සමාජිකයෝ අසනීප වීටුට ඒ ක්‍රියාපටිපාටිය මෙතන දක්වලා තියෙනවා. ඒ නිසා තමයි අපි සියලු දෙනා ඒකාත්මික වෙලා අවධානයෙන් මේ කටයුතු කරන්නේ. මොකද සෞඛ්‍ය අංශවල උපදෙස් ගන්න පුළුවන්. අපි ඒ ගිලන් කාමරයට යොමු කරලා ඒ නිසි ක්‍රමවේද පුහුණු කරලා තියෙනවා. ඒ කියන්නේ පරීක්ෂණයක් කරන්න දැනටමත් ඔබතුමා කියන්නේ PHI මහතුරු ඔය MOH මහතුරු ඔක්කොම මේ පාසල් එක්ක අදාළ විදුහල්පතිවරු එකඟතාවයෙන් වැඩ කරනවා කියලාද? ඔව් ඇත්තටම චතුර මහත්තයා මේක මේ අද නිින්දෙන් නැගිටලා කරන එකක් නෙමෙයිනේ. මේක දැන් අපිට පොඩි කාලේ දත් මදින්න පුරුදු කරනවානේ. දැන් අපි දත් මදින්න අමතක කරනවාද? අනිවාර්යයෙන්ම රැයට දත් මදින්නේ නැහැ. දවසට දෙපාරකට කියනකොට නමුත් එතකොට මොකද වෙන්නේ? Tamanටමනේ දුක් විඳින්න වෙන්නේ. දත් ටික පණව කාලා. ඒ නිසා මේකට අපි දැන් අනුගත වෙලා තියෙන්නේ. අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම. මොකද මේ කොවිඩ් කියන එක බලයට මුදලට ඒ කිසිම දෙයකට මේ වහන්න බැරි එකක් නේ. ඒ නිසා සත්‍ය තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. දැන් අපි මම ගත්තොත් එහෙම මේ පැපොල සරම්ප වසූරිය පැපොල සරම්ප කම්පුල්ගාය ඔය ඔක්කොම මටත් හැදිලා තියෙනවනේ. ඒතර මගේ අල්ලපු ගෙදරට මම ශ්‍රී ලංකාවේ යන ළමයි 7 දෙනෙක් ඉන්නවා. ටීචර් කෙනෙක් ඉන්නේ. මෙහා පැත්තේ 5 දෙනෙක් ඉන්නවා. ඉස්සරහින් මාසෙල නමුත් ඔය කියන නිරෝධායන ඒ කතාව ගෙදර තිබුණානේ. එක්ක ගොක්‍රෑන් ටිකක් දානවා. එන්න එපා. යන්නෙත් නැහැ. දවස් 14 ඉඳලා අම්මා නාවලා
ඒව මේවා කරාට පස්සේ තමයි යන්නේ. හදිස්සියවත් අර මේවා තියෙන කෙනෙක් ගියොත් එහෙම බය වෙනවනේ. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් අද තියෙන්නේ ඔය නිරෝධායන කියලා රජයෙන් මේ ඔක්කොම කරන්න බෑ. කරන්නේ කොහොමද? අපිට වගකීමක් තියෙනවනේ. අම්මලා තාත්තලාට අපි කාටවත් මේක බෝ කරන්නේ නැහැ කියන එක අපිට අතීතයේ මේක තියෙනවනේ. ඒ නිසා මං කියන්නේ අපි වගකීම ගන්න ඕන කියන එක. ඔබ කියන්නේ සරම්ප කම්බුල් ගාය පැපොල හැදිච්ච වෙලාවට අම්මලා තාත්තලා කොහොමද දරුවෝ තිබ්බේ? ඒ වගේ හිතලා මේක ඒගොල්ලන් ආරක්ෂා කරන්න කියලා. මගේ මතකයේ ඒක තමයි. දැන් ඒ වුණාට දැන් පාසල් වල අඩු ගානේ අහඹු පරීක්ෂාවන් හරි සිදු කරන්න තෝරාගත් නියදියන් තුල ඔබතුමාලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක කතා කරලා හරි තියෙනවද? කතා කරලා තියෙනවා, කතා කරනවා. ඒගොල්ලෝ හා කිව්වද? ඒ කියන්නේ ඒ අපේ සුදත් සමරවීර මහත්මයාත් එක්ක මම කතා කරන්නේ පෞද්ගලිකව. එතකොට අපේ පාසල් සෞඛ්‍ය කටයුතු අධ්‍යක්ෂකතුමිය ඉන්නවා රේණුකා පීරිස් මහත්මිය. එතුමා එතකොට අපේ පියල් නිශාන්ත ඇමතුමා ඉන්නවා. ඒගොල්ලොත් සම්බන්ධ වෙනවා. මටත් මේක මේ අභියෝගයක් මේක. අභියෝගයක් කියලා මේක නොකර ඉන්න බෑනේ. මොකද මම මේ කතා මෙන්න මේ පොඩි දෙයක් කියන්නම්කෝ. දැන් අපි ගත්තොත් එහෙම මට මතක තියෙන විදිහට මම කවි දෙකක් තුනක් කියන්නම්. එතකොට මෙතන තියෙනවා ටීචර් මං ඔන්ලයින් නෑ. මෙයා ලියනවා වරු දෙක තුනේ උහුලාගෙන කුසගින්න. අම්මත් තාත්තේ විඳිනා දුක් ගොන්න. මෙය දැක දැකත් ඔවුනට කඳුලක් දෙන්න. ඉල්ලනු හිතෙන්නේ නෑ ටොපියක් වත් කන්න. WhatsApp ඕනි අම්මේ කිව්වම ඈට මොනවා දැනුනේ දෝ දන්නේ නැහැලායට. පාරට ගියේ වාරුත් නොමැතිව පයට හන්දියේ කඩෙන් අරගෙන එන්නලු ණයට. ඇත්තේ එකයි අහගෙන දසතින් නින්දා සිංහල ගණන් චිත්‍රත් ඒකෙම ඇන්දා. WhatsApp ඉමෝ ඒ වයේ මන් නැති හින්දා ටීචර්ට මාව අමතක වෙයිද මන්දා. එහෙම අමතක වෙච්ච දරුවෝ ඕන තරම් ඇති සමහර. මට බය තියෙන්නේ එහෙම අමතක වෙනවා කියන බය තියෙන නිසා තමයි මේ විදිහට වැඩ කටයුතු කරන්න ආරම්භ කරේ. මොකද පාසලෙන් දරුවෝ ගිලිලා ගියොත් අපිට සදාකාලිකව මේකට දුක් විඳින්න වෙනවනේ. මට මතකයි ගෙදර ඔන්චිල්ලාව බඳිනකොට අප්‍රේල් මාසේ 5 වෙනිදා බර්ටි අයියා මාමගේ පුතා මායි මල්ලි අයියයි අක්කයි අපි හල්මිල්ල ගහ මේ පැත්තේ දෙල් ගහට දාලා තමයි බඳින්නේ. අපිට දන්නේ නැහනේ. මං ඉස්කෝලේ 5. එතකොට මොකද පාසල වැහුවා 71. ඊට පස්සේ මං 1983 ජූලි කලබල දවසේ එතනින් විශ්වවිද්‍යාලේ වැහුවා. එතන අපේ අධ්‍යාපනය කොච්චර පස්සට ගියද? ඒ නිසා රජයක් විදියට ඔබටත් මටත් දෙමව්පියන්ටත් වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා මේක කරන්න. එහෙම නැත්නම් සර් මේක තියෙන්නේ අර ගහනවනේ බාලගෙදිරි දෝෂය. අද නෙවෙයි හෙට. අද නෙවෙයි හෙට. අපි එහෙම කරනවද? එහෙම නැත්නම් අර තියෙනවනේ මේ තව මේ ගාතාවක් තියෙනවනේ මේ මට මතක් වෙන්නේ මම මේක තිබුණොත් මම කියන්නම් මගේ ළඟ. ඔබ දන්නවනේ අර ලෝ වැඩ සංග්‍රහයේ 28 වෙනි ගාතාව මතකද? ලෝ වැඩ සංග්‍රහය 28 වෙනි. මම මේ උදේ රේණුකා මිස් එක මේ එනකොට මම කතා කරේ මේක කියන්න ඕන කියලා. හරිනේ? මේක තියෙනවා අද එයිමරු පින් කරගන්නේ කෙලෙසද සෙටමරු නීති සිතන්නේ. කිකලද මහසෙන් මරු ඇපවන්නේ කොමටද කුසලට කම්මැලි වන්නේ. මම මේ උදේ රේණුකා මිස් එක්ක එනකොට මේ දත්ත ටික ගන්නකොට ඔබ දන්නවනේ මට මේක කතා කරාන් පස්සේ මම පොඩ්ඩක් බැලුවා මේක ඈතලා ඉන්න කියලා 10 වට වෙන වැඩසටහනක් තියෙනවා කියලා. ඉතින් මම කල්පනා කරා රේණුකා මිස් මට මේක මතක් වෙනවා මේ කියමුද කියලා. එතකොට මෙන්න මේ දේ තමයි අපි කල්පනා කරන්න කියන එක. නෑ ඒකේ ප්‍රශ්නේ දැන් ඔබතුමා කියන එකත් හරි ඔක්කොම හරි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක ක්‍රමවත් විදිහකට නැතුව පාසල පටන් ගන්නවා කියන චෝදනාව. මොකද ආදි ශිෂ්‍ය සංගමය ඉන්නවා, පාසල් සංවර්ධන කමිටුව ඉන්නවා, ගුරුවරු ටික ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, මේ කට්ටිය ඉන්නවා. හැබැයි පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාත් නැත්නම් MOH එකේ නිලධාරීනොත් නැත්නම් පාසල් නිකම් පටන් ගන්නවා. නමුත් මේක එහෙම විතරක් ඇද්ද ඔබ කියපු කමිටුව වල ඔය පිහිටවීම කරන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ අපිට තාමත් සැකයක්. මේක ඊයපු ගෲප සංගමනුත් කිව්වා මෙතන ඒ ගැන. ජෝසෆ් ස්ටාලින් මහත්තයා මට කතා කරා මම උදේ කිව්වනේ. ඒ නිසා අපිට දෙන්නකො මෙන්න මේ විදිහට කරන්න කියලා. දැන් එතුමාව ප්‍රශ්නෙට මම දැන් උත්තරයක් දෙන්නම්කො. මම කල්පනා කරා ඒ මේ ගොඩක් මම කල්පනා කරේ අපි මේ චතුර මහත්මයා අපි කල්පනා කරේ මේක ගන්නකොට අපි ගන්නේ 2021. දැන් 20 ගියානේ. එතකොට 2020 මම 2019 මම හිටියේ මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපති. එක පාටම පාස්කු ගැහුවා. පාස්කු නිසා විශ්වවිද්‍යාලේ වැහුවා. ඒතර මේ විදිහටම 2021කට සාමාන්‍ය පෙළ ලියන්න තියෙන 2021කට ශිෂ්‍යත්වය ලියන්න තියෙන 2021කට මේ උසස් පෙළ ලියන්න තියෙන ඒක ඉතා බරපතලයි. ඊට පස්සේ මේ අවුරුද්ද මේ ළමයින්ට ඉගෙන ගන්න ඕනේ නැහැ.
එතකොට මේ පිළිබඳව අපිට යම්කිසි බුද්ධියක් තියෙනවා නම් මේක තියෙනවා ඒක ගැඹුරින් හිතන්න එපා. කෙනෙක්ට කියන්න පුළුවන් O level විභාගයට ටාගට් කරලා ඒ ටික විතරක් අරින්න කියලා. නමුත් මම සහ අපේ අධ්‍යාපන බලධාරීන් අපි කල්පනා කරේ මේක ඊට වැඩි ගැඹුරු දෙයක් තියෙනවා. මේක තිරේ පිටිපස්ස තව තියෙනවා. මොකද ඊළඟ කණ්ඩායම එනවනේ. එතකොට මේ ළමයින්ගේ අධ්‍යාපනය නැතුණොත් එහෙම සාක්ෂරතාවය නැතුණොත් එහෙම සමහර මම මේ සමාජයේ ආශ්‍රය කරලා තිනවා මේ ලියන්න කියන දන්නේ නැහැ කතා කරන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට කියන්න මේනේ. ඒ නිසා මේක ගැඹුරින් කල්පනා කරලා තමයි මේ ලබන අවුරුද්දේ විභාග ලියන්න තියෙන ලබන අවුරුද්දේ ඒ නිසා තමයි අපි 6-13 පටන් ගත්තේ. එහෙම නැතුව 10 පන්ති ටික විතරක් ගෙනහැලා හරිම ලේසි ඒ ටික කරන්න දුරට. නමුත් මේකේ ගත්තොත් එහෙනම් මම ඉස්සෙල්ලා ඔබතුමාට කිව්වා වගේ මේ දත්ත පදනම් කරගත්තොත් එහෙම ඔය අපි දීලා තියෙන යම්කිසි මාර්ගෝපදේශත්වය විතරයි. කියන්නේ ලංකාවේ ළමයි 500ක් ඉන්න ගාන තියෙන 77.3යි 10165කින්. එතකොට සිසුන් 501ක් 17 අතර ඉන්නවා 13.6ක්. ওই දෙක එක්කහු කරාම 13යි 77යි 10යි 87යි. 87යි 3යි 90යි. 91ක් තියෙන 91ක් තියෙන්නේ 18 අඩු ළමයි. ඒ කියන්නේ පාසලේ ළමයි 18 අඩුයි 91කම. 91ක 10165න්. එතකොට 2020 11යි 10 වෙනකොට හුදකලා පොලිස් ප්‍රදේශ පිහිට ඇති දිස්ත්‍රික්ක ප්‍රමාණය සමස්ත දිස්ත්‍රික්ක ප්‍රමාණයෙන් 120යි. එතකොට ප්‍රාථමික පන්තියක ඒ කියන්නේ 15ට අඩු සිසුන් ඉන්න ශ්‍රේණි 9155ක් තියෙනවා ප්‍රාථමික පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව. ඒකෙන් 37.8ක තියෙන්නේ ශ්‍රේක ශ්‍රේණික 15ට අඩුයි. ශ්‍රේණික 16ක් 30 අතර ළමයි සංඛ්‍යාවක් තියෙන එක තියෙනවා 37.4%. ඊට පස්සේ 6 සහ 11 ශ්‍රේණි පවත්වන පාසල් තියෙනවා 6257ක්. එතකොට අපි හෙට පටන් ගන්න යන්නේ පාසල් 5233යි. එතකොට ඒක අයිති වෙන්නේ 6 11 මේ 100ට මේක ළමයි 15ට අඩු 128.6යි 6ක් 16ක් 30 අතර ඒ සංඛ්‍යාවල තියෙනවා 143.6යි. එතකොට 48යි 43යි 28යි. එක්කව කළම ඊට පස්සේ 12 13 ශ්‍රේණි වල 2898ක් තියෙන පාසල් ඒව තියෙන ඒවැ 15ට අඩු ශිෂ්‍යයෝ ඉන්න ප්‍රතිශතය 53.4යි. ඊට පස්සේ 16ත් 30ත් අතර 36.7යි. එතකොට මේ ටික අපි වහගෙන හිටියොත් එහෙම දැන් මට එනවා දුරකථන ඇමතුමක් එනවා රත්නපුරේ ෆර්ගිසන් එකේ. එතකොට ඒක කියනවලු මගෙන් අහනවා මේ සබරකුම විශ්වවිද්‍යාලයේ පීඨාධිපති කෙනෙක්. අහනවා සර්ලා දීලා තියනවද මේ උසස් පෙළ 13 පන්ති තියන්න එපයි කියලා. මොකද මගේ ළමයි අමතර පන්ති යන්නේ නැහැ. ඒගොල්ලෝ අමතර පන්ති යනවා කියලා මේක මං කෝ නෑ ඒක වඩා හොඳයිනේ. ආශිර්වාදයක්. මොකද මම ගියේ ඉස්කෝලේ මම ගියේ මේ මගේ තිබුණේ ওই තත්ත්වෙම තමයි. අර ළමයි යනවා අමතර පන්ති අපි 10ක් 15ක් ඉතුරු වෙනවා අපි ලස්සනට ඉගෙන ගන්නවා. එතකොට මේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයට අනුගත වෙන්නේ ඊටම ලේසියිනේ. සංඛ්‍යාත අඩුයි. ගණන් එක්ක කතා කරන්නේ ඩේටාත් එක්ක කතා කරනකොට පොඩක් අමාරුයි තර්ක ගොඩනගන්න. ඔබතුමා ඉදිරිපත් කරන විලාසයත් එක්ක. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ප්‍රායෝගික යථාර්ථය ඔක්කොමද කියන එක. අපි කතා කරමු ඒ ගැන තව දුරටත් කෙටි විරාමයකින් අනතුරුව. කෙටි ප්‍රශ්න කීපයකට ගියොත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමනි බස්නාහිර පළාතේ ඉන්න ගුරුවරු බොහෝ දෙනෙක් දුර පළාත්වල තමයි ගණන් ඉංග්‍රීසි සහ අත්‍යවශ්‍යම විෂයන් උගන්වමින් ඉන්නේ. එතකොට ඒ අයට යන්න පුළුවන්ද උගන්වන්න බැරිද හෙට ඉස්කෝලේ පටන් ගත්තම? බැහැ. පැහැදිලිවම බෑ. පැහැදිලිව බෑ කියන්නේ. ඒතර ඉතින් දරුවෝ ඉස්කෝලේ යවට වැඩක් නැහැ නේ. දැන් ඒ සඳහා විකල්ප වැඩසටහන් අපි දාලා තියෙන්නේ දරුවෙනු. උතර මේක බැහැ කියලා කිව්වේ ඍජු උත්තරේ දුන්නේ අසේල ගුණවර්ධන මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා කියලා තියෙනවා. මම ඉංග්‍රීසියෙන් කියන්නම් please ensure that school children and teachers currently residing in lockdown areas and western province are not attending to schools in other provinces. Period. අය මොනක් කරන්න බෑ. එනිසා අපි ඒ දරුවෝ වෙනුවෙන් පාසලට එන්න අපි ඒ පිළිබඳව මේ අනිත් ගුරුවරු යොදලා අපි වැඩේ කළමනාකරන. ඒතර බස්නාහිර පළාතේ දරුවෝ ඇහැලියගොඩ කුරුණෑගල කෑගල්ල පුත්තලම කියන දිස්ත්‍රික්ක ආසන්නයේ පිහිටා තිබෙන පාසල්වල අධ්‍යාපනය හදාරනවා. ඒතර මේ සීමාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ දරුවන්ට මොකද්ද වෙන්නේ?
ඒ දරුවන්ටත් ඇත්තටම මේ සෞඛ්‍ය නිර්දේශ මත අපිට ගෙන්න ගන්න බෑ. අපි මේ සතිය තුළ බලමු කොච්චර සංඛ්‍යාත්මක වශයෙන් ඉන්නවද කියලා. මම එකපාරටම ඍජු උත්තරයක් දෙන්නේ නැතුව දැනට මට කියන්න තියෙන්නේ එහෙම කරන්න බෑනේ මේ සෞඛ්‍ය නිර්දේශයත් එක්ක. ඒ නිසා අපි සංඛ්‍යාත්මක වල ඔය ප්‍රශ්නෙටම ඔය ගැටලුවටම මම මුහුණ දුන්නා. හැබැයි මේ සර් අපේ මේ යෝජනාවලිය අපි දාලා තියෙනවා මේ අපේ මේ මම ඔබට කිව්වේ අපේ පරිශ්‍රණේ අපි කල්පනා කරා ඒ දරුවන්ට හන්නේ දැන් මේකේ තියෙන ප්‍රතිපත්තිමය සඳහා වූ තීරණ යෝජනා ශ්‍රී ලංකාවේ සියලු පාසල් ආවරණය පරිදි පාසල් පරිශ්‍රය තුළ ඉගැන්වීම හෝ මෙහි සඳහන් විකල්ප ක්‍රමවේද එකක් හෝ කීපයක සංකලනයක් ක්‍රියාත්මක කර අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කළ මෙහිදී තමා ඉගෙන ගන්නා පාසලට ප්‍රවේශය නොමැති සිසුන්ට ප්‍රදේශයේ පදිංචිය ආසන්න වෙනත් පාසලකට ප්‍රදේශයේ වෙනත් පාසලකට හඳුනා දී ඇති විකල්ප ඉගෙනුම් ක්‍රියාවලියට හෝ යොමු කළ හැකිය. ඇත්තටම අපේ උසස් පෙළට කරෙත් ඒකයි ශිෂ්‍යත්වයට කරෙත් ඒකයි මිනුවන්ගොඩ කලාපය ගම්පහ කලාපය අපි ශනිකව භූගෝලීය විදියට මධ්‍යස්ථාන 12ක් දැම්මා. දාලා ඒ ළමයි එතන වාඩි වුණා. මට වෙලා මදි. එතකොට උසස් පෙළ දරුවන්ට සිද්ධ වෙච්ච අසාධාරණයක් තියෙනවා. මේ කට් ඔෆ් මාක් සම්බන්ධයෙන් කතා කරනවා නම්. මොකද්ද මේකට කරන්නේ? මම මේකට උත්තරේ දුන්නේ මෙහෙමයි. මම තාම රජයේ ස්ථාවරය ඇතුළේ මම මේක විදින් කෝර්ස් ගහන්නේ alleged unfairness. ඒ කියන්නේ මෙහෙම සමාජගත වෙලා තියෙන මේ සංඛ්‍යාත්මකව දැක්කහම චතුර මහත්මයා කියන්න බලන්න මට කියනවා එක පළාතකින් ගියාම කියනවා මං ගියානේ අනුරාධපුරේ ගියා. ඊට පස්සේ මහනුවර ගියා දිස්ත්‍රික්කයේ මාතලේ ගියා බදුල්ල ගියා. ඔය හැමතැනටම මම ගියා. ඊට පස්සේ මගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කට්ටිය යන පුත්තලම ගියා. මේ පුත්තලම එතකොට මේ යාපනයේ එක තැනක කියනවා නව නිර්දේශයට වැඩියෙන් දාලා කියලා. තව තැනක කියනවා පරණ නිර්දේශය කරපු ළමයින්ට අසාධාරණයක් කළා කියලා. හැබැයි මේ පිළිබඳව මම අපේ ගරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා දවසක ගෙදර එතුමා හොඳ අධ්‍යයනයක් කළා කිව්වා. මම කව රට හමුවේ තබන්න මේකේ පාඨමාලා 103ක් තියෙනවා. ඒ 103ට දීප ව්‍යාප්ත කුසලතාවයේ මත සිසුන් කොහොමද වෙන් කරේ කියන එක. එක එක දිස්ත්‍රික්කයේ සඳහා දිස්ත්‍රික කුසලතාවයේ මත පාඨමාලා 103ට කොයි විදිහට දැම්මේ කියන එක 2013 සිට 2018 දක්වා මේ කරපු ක්‍රමවේදය කියන්න කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දෙන්න කියලා මේක කියන්නේ. ඒක රට හමුවේ අපි තබමු. නැතුව මේ ඒ තුනක් ගත්ත කණ්ඩායම යන්න බෑ. මෙඩිසින් යන්නේ එහෙම නෙවෙයි. අපි යම් කිසි දෙයක් කරනවා නම් අපිට අතීත මේක තියෙනවා. අපි ඒ තොරතුරු තිබ්බහම චතුර මහත්තයාටත් පුළුවන්, මටත් පුළුවන්, සෑම දෙනාටම පුළුවන් තීරණයක් ගන්න. කෙටි ප්‍රශ්නයක්, කෙටි උත්තරයක්. ඒ කියන්නේ O level ජනවාරි 18 තියෙනවද? අනිවාර්යයෙන්ම. දැනට තියෙනවා. ඒ සඳහා අපි මේ මාර්ගගත ක්‍රම මේ කියන්නේ ශිෂ්‍යයන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ගන්නවා විෂය නිර්දේශ කොච්චරක් ආවරණය කළාද? ඒක ඔබතුමා පැහැදිලි කරා. අන්න ඒක අනුව අපි දැනට තියෙන සූදානම තියෙනවා. ඒ නිසා කෙසේ හෝ තියන්න තමයි. සමහරු ඉල්ලීමක් කරනවා අපාර ආරම් ඔටන් ගත්තොත් උගන්වන්න බැරි වෙච්ච විෂය කොටස් දෙසැම්බර් නිවාඩුව අවලංගු කරලා කරන්න කියලා. ඒකට සූදානම්ද? ජනතාව මොකද්ද ඉල්ලන්නේ? දෙමව්පිය සූදානම් නම් අපි සූදානම්. කෙටිම ප්‍රශ්නයක්. ගිය පාර අප්‍රේල් මාසෙන් පස්සේ මාස 4ක් විතර යනකම් සමාජයෙන් වාර්තා වුණේ නෑ රෝගීන්. හැබැයි මේ පාර ඊට වඩා තත්ත්වය වෙනස්. හැමතැනම වාර්තා වෙනවා. එහෙම තත්ත්වයක පාසල් තා පොඩ්ඩක් වහගෙන තියලා ජනවාරි මාසෙම විවෘත කරොත් මේ තත්ත්වෙ මීට වඩා සුබදායක වෙන එකක් නැද්ද? දෙපැත්තටම අපිට කතා කරන්න පුළුවන්. අපි මේක දිගටම වහගෙන හිටියොත් එහෙම අපිට යම්කිසි මේ අවබෝධයක් තක්සේරුවක් ගන්න බෑනේ. අපි කොහොමද මේ කොවිඩ් එක යන්නේ කියලා නිව් නෝමල් එකත් එක්ක. ඒ නිසා අපි බලමු මේ පාසල් කොයි විදිහටද පන්ති ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ අත්දැකීමත් එක්ක අපි ඊටු ටික සකස් කරගමු. ඔබේ ප්‍රශ්නත් තව තියෙනවා, මගේ ප්‍රශ්නත් තව තියෙනවා, අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා, අහන්න වෙලාව ප්‍රමාණවත් නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපිත් එක්ක අද හෙට පාසල් ආරම්භ කිරීමට තියෙන සූදානම සම්බන්ධයෙන් කතා කරන්න මෙහිම පැහැදිලි කිරීමක් රජයේ පාර්ශවයෙන් ඇත්තටම සිදු වුණේම නැහැ. කනගාටුවට කරුණ. ඉතින් වෘත්තීය සමිති ඊයේ දවසේ ආවා. අපි ඔවුන්ත් එක්ක කතා කරා, දරුවෝ එක්ක කතා කරා. ඉතින් අද තමයි අපිට පැහැදිලි කිරීමක් ලැබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන්, මහාචාර්ය කපිල පෙරේරා මහත්මයාගෙන්. බොහොම ස්තුතියි මේක පැහැදිලි කරන්න ආවට කියලා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මධ්‍යහන පුවත් විකාශය සඳහා යොමු වෙමු.